අපි කල්පනා කරනවා අපි කවුරුත් තේරුම් අරගෙන ඇති කියලා මෙන්න මේ කාරණාව. මොකද්ද? අපි දීර්ඝ කාලයක් මේ සංසාරේ ඇවිත් තිනවා කියන කාරණාව අපි යම් පමණකින් හෝ තේරුම් අරගෙන ඇති කියලා අපි කල්පනා කරනවා. දීර්ඝ කාලයක් අපි ඉපදෙමින් මැරෙමින් සංසාරේ ඇවිත් තිනවා කියන දේ. මේ දීර්ඝ කාලය අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. මේ දීර්ඝ කාලය තුළදී අපි කළ දේ, කියපු දේ අප්‍රමාණ ඇති. නොයෙකුත් දේ අපි කරලා ඇති. නොයෙකුත් ආකාරයේ දේ අපි කරලා ඇති. අපිට කරන්න බැරි වුණ එකම එක දෙයක් තියෙනවා. දැන් අපි දීර්ඝ කාලයක් සසර ඇවිත් තිනවා කියන කාරණාව අපිට යාන්තම් හරි තේරුම් ගන්න පුළුවන් නේද? යාන්තමට හරි අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙයි දීර්ඝ කාලයක් අපි සංසාරේ ඇවිල්ලා තිනවා කියලා. ගොඩක් තේරෙනවා කියලා අපි කල්පනා කරන්නේ. ගොඩක් තේරෙනවා නම් අපි එපමණකින්ම ඉබඳු ගමනක් ආයන්ට අකමැති වෙනවා. ඉබඳු ගමනක් ආයන්ට අකමැති වෙනකොට එපමණකින්ම එතන ගිනි නිවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අභ්‍යන්තර ගිනි නිවෙනකොට බාහිරට ගිනි ඇවිලෙන්නේ නැහැ. වැටෙනවද? ඒකෙන් තමයි අපි පිළිගත යුත්තේ අපි දීර්ඝ කාලයක් සසර ආවා කියන එක යාන්තමට දන්නේ කියලා. සමහරට දන්නේ නැහැ. මේ දන්නවා කියන එක අදහස් කරේ මේ පිළිගන්නවා කියන එක. දැකලා නෙවෙයි. අපි ධර්මයට අනුව කල්පනා කරලා පිළිගන්නවා. ඒත් අපේ යම් පිළිගැනීමක් තියෙනවා සසර ගැන. යාන්තම් පුංචි පිළිගැනීමක්. අපිට හොඳ පිළිගැනීමක් තිබුත් සසර අපි දීර්ඝ කාලයක් ආවා කියලා. එපමණකින් මෙයා එබඳු ගමනක් ආයන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා සංසාර ගමනේ දීර්ඝ බව ගැන අපිට වැටහීමක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපි විශාල ලාභයක් ඇති කරගත්තයි බවට පත් වෙනවා. අපි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට දීර්ඝ සංසාර ගමනක ඇවිල්ලා තියෙන්නේ කියලා පිළිගන්න. ඉතින් මේ දීර්ඝ සංසාරේ පුරාවට අපි කළ දේ අප්‍රමාණයි. ප්‍රමාණ රහිතව අපි නොයෙකුත් දේ කරලා ඇති. নানা ආකාර දේවල් අපි කරලා ඇති. හැබැයි අපි නොකළ එකම එක දෙයක් තියෙනවා. මොකද්ද? එකම එක දෙයක් අපි කරලාගෙන නැහැ. අපි කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙලා නැහැ. මේ දීර්ඝ සංසාරයේ පුරාවට අපි මොනතරම් දේ කළත් අප්‍රමාණ දේ කළත් අපිට කරන්න බැරි වෙලා තියෙන දේ මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුරට අපිට කැමති වෙන්න බැරි වෙලා තියෙනවා. බැරි වෙලා තියෙනව නේද? දැන් පිළිගන්නවා. අපි බැරි වෙලාවත් අපි කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙලා තිබුණා නම් මේ දීර්ඝ සංසාර ගමන නතර වෙලා. එහෙනම් අපි දීර්ඝ සංසාර ගමනක් ආවා කියලා අපි තේරුම් ගත්තොත් පිළිගත්තොත් ඒ බඳු ගමනක් ආයන්ට අපි අකමැති නම් අප විසින් කැමති විය යුත්තේ මොකක් කරන්නද? ඒ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙන්නයි ඕන. කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙන්නයි තියෙන්නේ, ඊට වඩා දෙයක් නැහැ. හැබැයි මේ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති වෙන්න මේ හිත කැමති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොහෝ දෙනා එහෙම ලං වෙනකොට කැමති වෙන්නෙත් නැහැ. මේ හිත කැමති වෙන්නෙත් නැහැ. තව බොහෝ දෙනා කල්යාණ මිත්‍ර ඇසුරට තව කෙනෙක් ලං වෙනකොට කැමති වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ හිතත් කැමති සසර යන්නමයි. බාහිරින් බොහෝ දෙනා කැමති වෙන්නේ ඒ අය සසරේ යන්නයි උදව් කරන්නේ. ඒ නිසා අපිට මේ හිත විසින් අනුබල කරන්නෙත් නැහැ කල්යාණ මිත්‍ර ඇසුරට. බාහිර බොහෝ දෙනා අනුබල දෙන්නෙත් නැහැ කල්යාණ මිත්‍ර ඇසුරට. ඒක වර්ණනා කරන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරට හිත නැමෙන්නේ සසර ස්වභාවය දැනගෙන දමනේ උන හිතක්. කල්යාණ මිත්‍ර ඇසුරට කැමති. එනයි දීර්ඝ සංසාරයක් අපි ඇවිත් තිනවා. ඒ බඳු සංසාරයකට යන්න තිනවා. මේක අතිශයින් භයානකයි, දුක් සහිතයි කියලා තේරුම් ගත්තොත් ඒ බඳු ගමනක් අපිට යන්න සිද්ධ වුණේ කල්යාණ මිත්‍ර ඇසුරට අපිපත් නොවුන නිසා කියලා අපි තේරුම් ගත්තොත්
අපිට අවස්ථාවක් ඇති වෙයි කල්යාණ මිත්‍ර ඇසුරට සමීප වෙන්න. මම මේ කාරණාව කියන්න ගත්තේ අපි කවුරුත් කියවලා ඇති තේරගාථා තාලපුට මහරහතන් වහන්සේගේ තේරගාථාවල මේ විදිහට තියෙනවා. ඒයි සිත මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ಜಾතිවලදී මං නුඹව කේන්ති ගැස්සුවේ නෑ. මං තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹට කෙලෙහි ගුණයක් නෑ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවාගෙන ආවේ නුඹයි. එතකොට මේක සිද්ධ වුණේ තාලපුට රහතන් වහන්සේට විතරද? මේ සිද්ධිය සිද්ධ වුණේ තාලපුට මහරහතන් වහන්සේට විතරද? මේ සසර ගමන් කරන සිළු දෙනාට සිද්ධ වුණේ මේකයි. ඒකයි මේක ධර්මයට අයිති මේ ප්‍රකාශය. මේ ප්‍රකාශයේ ධර්මයට අයිති නැත්නම් ධර්මයට අදාළ වෙන්නේ ඒකයි. මේක සිළු දෙනාට පොදු කාරණාවක්. සිළු දෙනාට මේක පොදුයි. එහෙනම් ඒ සිත මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ කියන එක තාලපුට රහතන් වහන්සේට විතරක් නෙවෙයි අදාළ. අපිට අයිති නැද්ද? අපිත් කළේ ඒක නේද? හිත කියපු දේ නේද කළේ? ඒ නිසා නේද බොහෝ ಜಾතිවලදී ඒ හිත අපි කේන්ති ගැස්සුවේ නැත්තේ. මේ ಜಾතිත් අපි හිත කේන්ති ගසන්නේ නැහැ නේද? එයා කියන දේ කරනවා. අපි හිතේ සුවච වූ කීකරු ගෝලෙක් වගේ නේද? එයා කියන්නේ මොකද්ද? අපි ඒක කරනවා. අපි යාව කේන්ති ගස්සනවද? එයා කිව්වොත් මේක කරපන් කියලා අපි කරනවා. නේද? අපි තාම කීකරු නේද හිතට? හිතට කීකරු වීමේ විපාක නේද මේ? ඉතින් යම් කෙනෙක් හිතට කීකරු වෙනවා නම් එයා කියන දේ කරනවා. ආන් එයා හිත කේන්ති ගස්සන්නේ නැහැ. හිත කියන්නේ යමක්ද? ඒකට යාව නැතයි. ආන් එයා බොහෝ කලක් මේ දුක්ඛිත සංසාරේ ආවේ ඒ නිසා ඒ විදිහටම හිතට කීකරු වෙන කෙනාට ආයෙ යන්ත සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒ තාලපුට මහරහතන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළේ ඒ සිත එක් කාලෙක නුඹ නිසා මං බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසාම මං රජෙක් වුණා. නුඹ නිසාම මං වෙලෙන්දෙක් වුණා. නුඹ නිසාම මං දාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. ඒ හිමුනේ ඇයි? අපිට හිමුනේ නැද්ද? අපිටත් එහෙම වෙලා ඇති තියෙනවා. මේක ඒ තාලපුට රහතන් වහන්සේ විතරක් අයිති එකක් නෙවෙයි, සිළු දෙනාටම පොදුවේ සිද්ධ වෙච්ච දෙයක්. නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරේටත් ගියා. නුඹ නිසාම මං තිරිසන් ලෝකයටත් ගියා. නුඹ නිසාම මං പ്രേත ලෝකයටත් ගියා. බලන්න මේක අපට සිද්ධුනේ නැද්ද? එහෙනම් ඒ විදිහට සිද්ධුනේ ඇයි? හැම තිස්සෙම කලේ සිත කියපු දේ. ආන් ඒ නිසා තමයි එහෙම සිද්ධුනේ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි, පිළිගත යුතුයි. අපිටත් සිද්ධ වුණේ මේ දීර්ඝ සංසාර ගමනක් එන්න ඒ හිත කියපු දේ කළ නිසා. ඒ හිත වෙලාවකට අපට තාම කුරිරු විදිහට වද දෙනවා. නමුත් අපි අකමැතිද යාට? මේ හිත වද දෙන්නේ නැද්ද අපිට? කුරිරු විදිහට වද දීලා ඇති. ඒ හිතම ගිනි තියලා අපි පුච්චලා ඇති. අපි ඒ ගින්නේ පිච්චි ඒ හිතටම කැමතිනේ. කවදාවත් ඒ හිතට අපි අකමැති වෙලා නැහැ. ඒ හිතට අපි තාම කීකර විදිහට අපි යවන්නත වෙලා තියෙනවා නේද? අපි මේ විදිහට මේ හිතට ඕන විදිහටම කටයුතු කළොත් අපිට කවදාවත් මේ දුකේ නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතට කීකරු නොවිය යුතුයි. හිතට කීකරුනොත් එයා හිතට එන දේ කරනවා. හිතට ඕන දේ තමයි එයා කරන්නේ. ආන් ඒකට කියනවා හිතුවක්කාරකම කියලා. හිතට යමක් දෙන්නේ ඒක කරනවා. ඒකට මොකද්ද කියන්නේ? හිතුවක්කාරකම. ඒ නිසා නේද මෙයා പ്രേත ලෝකෙට යන්නේ, තිරිසන් ලෝකෙට යන්නේ, නිරේට යන්නේ. නේද? දැන් මනුස්ස ලෝකයාවත් ගුටිබට කන්න සිද්ධ වෙනවා, බැනුම් අහන්න සිද්ධ වෙනවා, නොයෙකුත් දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා.
දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේට පෙන්වා දෙනවා දුක කියලා ආරි සත්‍ය. දුක නම් වූ ආරි සත්‍ය පෙන්වා දෙනවා. වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්, කැමැති දේ නොලැබීම දුකක්. මේ විදිහට අපිට දුක්ඛාරි සත්‍ය කියන කියා දෙනවා. මේ දුක්ඛාරි සත්‍ය මේ මනුෂ්‍ය ජීවිතයේ වාසය කරන අපට අදාළයි නේද? එන මනුෂ්‍ය ජීවිතයට අපි ගෙනාවත් ඒ අරන් ආවේ හිත නේද? හිතට ඕන දේ ඕන විදිහට අපි කටයුතු කළා. ඉතින් මනුෂ්‍ය ලෝකෙට අපි ගෙනාවෙත් එයා තමයි. නමුත් අපිට ඒ නිසා සිද්ධුනේ දුකට අයිති සසරම යන්ට නේද? මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් ඒ දුකම තමයි අපට අයිති උනේ. නේද? එහෙනම් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ මොන වගේ දේ අපට විඳින්න වෙයිද කියලා කල්පනා කරන්න. ඒක කල්පනා කරන්න පුළුවන් ධර්මයේ තියෙන විදිහට අපි හිතුවොත් විතරයි. ධර්මයේ තියෙන ආකාරයෙන් කල්පනා කරොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපිට මොනවා වෙයිද කියලා. ඒ නිසා හිත කියන ආකාරයට හිතට යටත් වෙලා සිතේ වහලෙක් විදිහට කටයුතු කරන්න එපා. අපි කටයුතු කළ යුත්තේ මොන විදිහටද? හිතේ එනේන අදහස් වලට අවනත වෙන්න එපා. දැන් ගොඩාක් අයගේ ගැටලු දිහා බලපුවාම පේන දෙයක්, තේරෙන දෙයක් තමයි ඒ ගැටලු වලට හේතුව මේ හිතේ එන අදහසට යට වෙලා. නැත්තම් තෝර බෙර ගන්න බැරි, විශ්න ගන්න බැරි වෙන ගැටලුවක් නෙවෙයි මේ තියෙන්නේ. හිතේ එන දෙයට යට වෙලා. හිතට යට වෙලා වාසය කිරීම නිසා ඇති වෙන දේ තමයි ඒ ගැටලු කියලා ගොඩාක් කටේ වෙලා අහන දේෙන් පේන්නේ. නැත්තම් ධර්ම මාර්ගයේ පුරුදු කරනකොට පුරුදු කරගත යුතු යම් යම් දේ නෙවෙයි අහන්නේ. එතෙන් දෙන්න බැරියයි තාම හිතට යට වෙලා. හිත අපි හිත මෙහෙට තල්ලු කරනකොට අපි තල්ලු වෙවි යනවා. ඒ හිත මෙහෙට අදිනකොට අපි ඇදී යනවා ඒ පැත්තට. හිත කියන දෙයට අපි අහු වෙලා. එහෙම වෙන්න දෙන්න එපා. ඒ හිත দমনය කරගන්න අපිට දක්ෂකමක් උපදව ගන්න ඕන. ඒ සඳහා මොකක්ද කළ යුතු වන්නේ? හිතට කීකරු වෙන්න හොඳ නෑ. හිතට කීකරුනොත් අපි හිතට කීකරුනම් ඒක මොකද්ද? හිතුවක්කාරකමට කියන තව වචනයක්. හිතට කීකරු වෙනවා කියන එක. මීට කලින් අහලා නෑ නේද? හිතට කීකරුනොත් ඒකට තමයි කියන්නේ හිතුවක්කාර වෙනවා කියලා. හිතුවක්කාර කෙනාට තමයි මේ සිද්ධ වෙන දේ තමයි පෙන්වන්නේ මේ තාලපොට මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියා දුන්නේ කොහොමද? මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. එහෙනම් සීකරන්න. මට සිද්ධ වුණෙත් මේ දේම නේද කියලා පිළිගන්න. බලන්න මේ ජීවිතේ ආපස්සට හැරිලා අපි කළ දේ සීකලා බලන්න ඒ වයින් කීයෙන් කීයක් ඒ කළ දේ වලින් බොහෝ දේ හිතට එන දේ නේද කලේ. හිතට හිතන දේ කරනවා. එහෙනම් අපි හිතට කී කරුණොත් එහෙම එතන උපදින හිතුවක්කාරකම. එහෙනම් හිතුවක්කාරකම ගිලිහිලා නැති වෙලා යන්න නම් අපි මොකද්ද කළ යුත්තේ? හිතට කී කරුණොවි කල්යාණ මිත්‍රයන්ට කී කරු වෙන්න ඕන. අන්න එතකොට අපි හිතට කී කරු නැහැ. එතකොට හිතුවක්කාර නැහැ. කල්යාණ මිත්‍රයන්ට කී කරුණොත් එතකොට අපි මොකද්ද කරන්නේ? ඒ කී කරුකම තුළ දැන් හිතට කී කරුණොත් මොකද අපි කොහොමද කරන්නේ? හිතට එන්නේ දේ කරනවා. අපි ඒක හිතට කී කරු වෙන එක අතහැලා දාලා කල්යාණ මිත්‍රයන්ට කී කරු වෙනවා. එතකොට අපි කටයුතු කරන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයාට කී කරුණාම කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මය ලැබෙනවා. දැන් අපි සද්ධර්මයට අනුව කටයුතු කරනවා. එතකොට අපි හිතට ඕන විදිහට නෙවෙයි කටයුතු කරන්නේ ධර්මයේ තියෙන විදිහටයි. ආන් එයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ. එහෙනම් කල්යාණ මිත්‍රා පෙන්වා දෙන්නේ ආන් ඒක. එතකොට එයා ඒ කල්යාණ මිත්‍රාට කී කරුණොත් ඒ කල්යාණ මිත්‍රා යමක්ද කියන්නේ ඒ කීන දේ කරන එකටයි කී කරු කියලා කියන්නේ. ඒ කීන දේ කරනවා. ධර්මයේ යමක්ද තියෙන්නේ ඒක කිව්වම ඒක කරනවා. එතකොට යා කී කරුයි. හැබැයි කී කරුවේ යුත්තේ කල්යාණ මිත්‍රයාට. හිතට නෙවෙයි. හිතට කී කරු කෙනා කල්යාණ මිත්‍රාට කී කරු වෙන්නේ නැහැ. හිතට කී කරු කෙනා කල්යාණ මිත්‍රයව දිසා පවත්තන්නේ මොකද්ද? මුරණ්ඩුකම, අකීකරුකම, දැඩි බව, ගැටෙන ගතිය. ආන් ඒ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන හිතට එන අදහස් පිළි නොගෙන අවවාද අනුශාසනා අසුරු කරගෙන හිත দমনය කරගන්න අපි කැමති වෙන්නේ. ඉතින් මේක තමයි
මේ ලෝකේ කරන්න දුෂ්කරම දේ. මේ ලෝකේ කරන දුෂ්කරම දේ තමයි කීකරුකම ඇති කර ගැනීම. කීකරුකම ඇති වුණොත් අපි සසරෙන් නිදහස් වෙනවා. කීකරු විය යුත්තේ කල්යාණ මිත්‍රයාටයි. කල්යාණ මිත්‍රයාට කීකරු වීමෙන් අපි සසරෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට පහසු දේ තමයි ඒ කීකරුකම ඇති කරගන්න අපිට බැරියයි කියලා කල්පනා කරන්න. ඇයි කීකරුකම ඇති කරන්න බැරි? මේ හිතේ නැග එන අදහස් වලට අපි යට වෙනවා. ඒ හිත යට වෙලා තියෙන යම් දෙයකට. හිත යට වෙලා තියෙන දේ අනුව තමයි හිතේ අදහස් නැගලා එන්නේ. හිත යට වෙලා තියෙනවා සත්කාර සම්මාන වලට, කීර්ති ප්‍රශංසා වලට, ලාභ සත්කාර වලට, දැඩිකමට. මේ වගේ දෙයකට හිත යට වෙලා තියෙන්නේ. ආන් ඒ විදිහට හිතේ වට යට වුනහම ඒවා මුල් වෙලා එන්නේ අකීකරුකම. ඒ නිසා අකීකරුකම ඇති කරන කාරණු ඉගෙන ගන්න. හිතේ අකීකරුකම කල්යාණ මිත්‍රයාට නැමෙන්නේ නැති ඒ බසට අවනත නොවන විදිහට මුරණ්ඩු බව ඇති කරන අකීකරුකම ඇති කරන කාරණා ඉගෙන ගන්න. ඉගෙනගෙන අන්නේවා දුරු කරගන්න අපි කැමති වෙන්න ඕන. ඒවා දුරු කරගන්නන් පස්සේ අපිට මේ කල්යාණ මිත්‍රයාට අහුම්කම් දෙන්න කැමති. ඒ වගේ කල්යාණ මිත්‍රයාට අහුම්කම් දෙන්න අකමැති විදිහේ මුරණ්ඩු විදිහේ දැඩි ස්වභාවයන් හිතේ හටගන්නේ සසර ගමන ගැන නොදන්නකම නිසාමයි. වෙන හේතුවක් නිසා නෙවෙයි. සසර ස්වභාවය ගැන නොදන්න නිසාමයි. ඉතින් යම් කෙනෙකුට ධර්මයේ ඇහෙනකොටම ඒ ඇසූ ධර්මය ජීවිතයට ගලපලා බලන්න පුළුවන් වුණොත් එයාට යම් ප්‍රමාණයකින් හෝ සංවරකමක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඇසූ ධර්මයේ ජීවිතයට ගලපලා බලන්නේ නැතුව ප්‍රමාද වුණොත් එහෙම අපිට අහවු ධර්මයන් ප්‍රයෝජන ගන්න බැරුව යනවා. ඒ දහම් දැනුනොත් අපි ඊට පස්සේ අර අකීකරකම පෝෂණය වෙන දේම කරගන්නවා. ඒ නිසා දැන් අපිට ධර්මය අහන අවස්ථාවක් තියෙනවා. දැන් අපි අහන ධර්ම ජීවිතේ ගලපලා බැලුවොත් දැන් සංසාරේ ගමන ගැන අපි අහනවා. සසර ගමන ගැන අහනවා. අපිට මේ ජීවිතයේදී විඳින්න දුක් ගැහැට ගැන අපි ඉගෙන ගන්නවා. ආන් ඒවා ගලපලා බැලුවොත් ජීවිතේට ආරි සත්‍ය ජීවිතේ ගලපලා බැලුවොත් එපමණකින්ම සංවර වෙනවා යා. ඒ එපමණකින්ම එයාගේ රළු ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මං හිතන්නේ අපිට තියෙන හොඳම අවස්ථාවක් ඒක. ප්‍රමාද නොවීම ආරි සත්‍ය ඉගෙනගෙන ඒ ආරි සත්‍ය ජීවිතයට ගලපලා බලන්න. හොඳට බලන්න. අපි වයසට යන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා. ඒ වයසට යන ස්වභාවය අපිට නැති වෙලා නැහැ නේද කියලා බලන්න. ඒ වයසට යන ස්වභාවය නිසා අපිට කොතරම් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා බලන්න. ඊළඟට බලන්න ලෙඩ වෙන ස්වභාවය අපිට තියෙනව නේද කියලා. ඒ ලෙඩ වෙන ස්වභාවයෙන් අපි නිදහස් වෙලා නැහැ නේද බලන්න. ඒ ලෙඩ වෙන ස්වභාවය නිසා අපිට කොතරම් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා බලන්න. බලන්න අපිට මැරෙන ස්වභාවය තියෙනව නේද කියලා. ඒ මැරෙන ස්වභාවයෙන් අපි නිදහස් වෙලා නැහැ නේද කියලා බලන්න. ඒ මැරෙන ස්වභාවය නිසා අපට කොතරම් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා බලන්න. ඊළඟට ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම මේ දේවල් අපට තියෙනව නේද කියලා බලන්න. ඒවයින් අපි නිදහස් වෙලා නැහැ නේද කියලා බලන්න. ඒ දේවල් නිසා අපට කොතරම් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා බලන්න. මෙන්න මේ විදිහට අපි දුක්ඛාරි සත්‍ය අපි ගලපලා බලවුවොත් අපේ ජීවිතයට ගලපගත්තොත් එපමණකින් මෙයා ගැන මුරණ්ඩු හිත මෙල්ල වෙන්න පටන් ගන්නවා. හොඳට බලන්න වයසට යෑම ගැන, ලෙඩවීම ගැන, මරණයටපත් වීම ගැන, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම මේ කියන දුක් ස්වභාවයන් අපේ ජීවිතය තුල තියෙනවා නේද කියලා බලන්න. එපමණකින්ම අපි නිහඬ අය බවටපත් වෙනවා. සාන්ත අය බවටපත් වෙනවා. ඒ නිහඬ බව, සාන්ත බව තමා තුළ උපන් දෙයක් බවටපත් වෙනවා. බලාත්කාරයෙන් කෙනෙක් ඇති කරපු දෙයක් නෙවෙයි ඒක. ඒක තමාම සත්‍ය කල්පනා කරලා ඉපදුන දෙයක් බවටපත් වෙනවා. ඒ සත්‍ය කල්පනා කිරීමෙන්මයි ඒ නිහඬ බව, සාන්ත බව අවතුල ඇති වෙන්නේ. ඒ හිතේ ඇති වෙන සංසුන්කම, සංවරකම නිසා ඒ සාන්ත බව, නිහඬ බව ඇති වෙන්නේ. අපි සත්‍ය කල්පනා නොකරන තාක් හිත එයාට ඕන දේ අපට පෙන්නයි, අපි ඒක පිළිගනි, අපි එතකොට මුරණ්ඩු හිතුවක්කාර අය විදිහට කටයුතු කරයි. එහෙනම් මේ මුරණ්ඩු හිතුවක්කාර
ඒ ජඩහිත මෙල්ල වෙලා යන්නේ අපට මූණ දෙන්න සිදුවෙන මේ ඇත්ත කල්පනා කරන්න. අපිට ප්‍රමාණ කරන්න බැරි අපිට විඳින්න බැරි උහුලන්න බැරි මහා දුකකට මූණ දෙන්න සිද්ධ වෙනවා. එම් වෙනවද නැද්ද? හොඳට සිහි කරන්න ඒක. මොහොතින් මොහොත අපි වයසට යනවා. ඒක සිහි වෙන්නේ නෑ නේද අපිට? මොහොතින් මොහොත අපි වයසට යනවා. මේ තරුණ රූපය ටික ටික ගිහින් වැරහැලි වෙලා අප්‍රසන්න එකක් බවට පත් වෙලා යනවා. එදාට සැපක් තියෙයිද? මේ කළු කෙස් ටික සුදු වෙලා යනකොට, මේ හැම රැලි ගහලා යනකොට, කැලලි ඇවිල්ලා විරූප වෙලා යනකොට හිතට සතුටක් එයිද? උහුල ගන්න බැරි දුකක් සංවේගයක් උපදීද? අන්න ඒක සිහි කරන්න. මට ඒ දුක විඳින්න තියෙනවා කියලා. එතකොට සීල දෙනාම එහෙම කල්පනා කළොත් එයයි නිහඬ පිරිසක්ද ඇවිස්සුණු පිරිසක්ද? එයයි සංසුන් නේද? අපිට මේ මූණ දෙන්න තියෙන මහා දුක් ස්වභාවය ගැන සිහි කරොත් එපමණකින් මෙයා සංසුන් වෙයිද ඇවිස්සලයි? සංසුන් වෙනවා. ඒ නිසා අපිට මූණ දෙන්න තියෙන මේ මහා දුක් ස්වභාවය සිහි කරන්න. වයසට යෑම ගැන සිහි කරන්න. මේ තරුණ බව තියෙයිද? ওই නිරෝගී බව තියෙයිද? තියෙන්නේ නැහැ. මොහොතින් මොහොතක නැති වෙලා යනවා. මරණේ කොයි මොහොතේද දන්නේ? මේ තරුණ භාවයේ තුලදීම අපි මැරලා යන්න පුළුවන්. ඒ නිසා ඒ දුක ගැන භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ සිහි කරන්න. තමන් ගැන සිහි කරන්න. තමා ගැනම සිහි කරන්න. ආන්න එපමණකින්ම ඒ මීහරකෙක් වගේ නොදැමුණු හිත සංසුන් වෙයි. ආන් එයාට තේරෙයි මම අසරණ ස්වභාවයක ඉන්නේ කියලා. ආන් එයා කීකරුකමට කැමතියි. එයා කල්යාණ මිත්‍රයට කැමති වෙනවා. එයා කල්යාණ මිත්‍රයස්සේ සංවර වෙන්න කැමති වෙනවා. කැමති වෙන්නේ ඇයි? එයාට එයාගේ සැබෑ ස්වභාවය තේරෙනවා. මොකක්ද මේ සැබෑ ස්වභාවය? එයා වයසට යෑමෙන් යුක්තයි. වයසට යෑම නිසා හටගන්න දුක එයාට තියෙනවා. එයා ලෙඩවීමෙන් යුක්තයි. ලෙඩවීම නිසා ඇතිවන දුක එයාට තියෙනවා. මරණයටපත් වීමෙන් යුක්තයි. ඒ මරණයටපත් වීම නිසා ඇතිවෙන දුක එයාට තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම කියන දුක එයාට තියෙනවා. ආන් ඒක තේරුම් ගන්න, පිළිගන්න, සිහි කරන කෙනාගේ ඒ දැඩි හිත මෙල්ල වෙනවා. ඒක සිදු වෙන දෙයක්. නොවි තියන්නේ. ඒ නිසා ඒ Tamanට සිදු වෙන ඇත්ත කල්පනා කරන්න. එසේ කල්පනා කිරීමම එයාගේ සම්මා දිට්ඨිය. යම් දවසක එයාගේ ඒ කල්පනාව හොඳින් පිහිටියොත් එයා සම්මා දිට්ඨිය තුල හොඳින් පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතන හොඳින් බලන්න කල්පනා කළා මේ අద్භූත ධර්මයක් නෙමෙයි කියලා. අద్භූත දෙයක් නෙමෙයි නේද? ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන්, පුරුදු කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ අద్භූත බව හිතේ තියෙන ඒ গুপ্ত ස්වභාවයේ හිතේ එන අතහැලා දාලා අපට සිදුවෙන දේ කල්පනා කරන්න. සිහි කරන්න භාගතුන් වහන්සේ මේක නේද අපට කියා දුන්නේ කියලා. ආන් එතකොට මේ දැඩි හිත දමණය වෙන්න පටන් ගයි. නොවි තියෙන්නේ නැහැ. ආන් මේ විදිහට දමණය වෙන හිතේ අර අකීකරුකම උපදින කාරණා දුරු වෙනවා. අකීකරුකම උපදින්නේ ලාභ සත්කාර වලට යට වුණ හිතෙන්. අකීකරුකම උපදින්නේ දැඩි හිතෙන්. අකීකරුකම උපදින්නේ මේ කෝපය හටගන්න හිතෙන්. අකීකරුකම උපදින්නේ වෛරය හටගන්න හිතෙන්. අකීකරුකම උපදින්නේ එකට එක කරන ගති තියෙන හිතෙන්. අකීකරුකම උපදින්නේ මාන්නක්කාර හිතෙන්. අකීකරුකම ඉපදින්නේ තමාට තේරෙනවා, දන්නවා, වැටහෙනවා කියන අදහස් තියෙන හිතෙන්. අකීකරුකම උපදින්නේ තමාට තියෙන අවදානම නොතේරුණ හිතෙන්. අකීකරුකම උපදින්නේ ලාමක දෙයින් සතුට වෙන්න කැමති හිතෙන්. අකීකරුකම උපදින්නේ සත්‍ය තේරුම් ගන්න බැරි හිතෙන්. සත්‍ය තේරුම් නොගත් හිතෙන්. අකීකරුකම උපදින්නේ සත්‍ය පිළි නොගත්, සත්‍ය කල්පනා නොකරන හිතෙන්. එතකොට අපි සත්‍ය කල්පනා කරොත්, ඇත්ත කල්පනා කළොත් ඒ අකීකරුකම උපදින කාරණා ඔක්කොම දුරු වෙන්න පටන් ගන්නවා. ඒවා බොරුවක් බව අපට තේරෙයි. සත්‍ය ඉදිරියේ
ඒ අකීකරකම උපදවන කාරණා අසත්‍ය බව අපට පෙනේ. ඒවා ෂේ වෙලයි, දුර වෙලයි. අපි ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ අසරණ වෙනවා නම් ආන් ඒ බඳු කෙනෙක් හිතේ දැඩි ගතිය නැති වෙලා යනවා. ඒක තේරෙන කෙනාගේ ඒ දැඩි ස්වභාවය දුර වෙලා යනවා. පවත්තන්නේ. ඒ නිසා අපිට විඳින්න තියෙන, අපිට අත්වෙන්න තියෙන ඒ දුක් ස්වභාවය සීකරන්න. ඒක සීකරන්න කරන්න. ඒ ආර්ය සත්‍ය දුක පිළිබඳ අපට කියා දී තිබෙනේ ධර්මයේ ජීවිතේට ගලපා බලන්න. අපි සංසුම් වෙයි, සංවර වෙයි. ආන්ගයා හිත කියන දේ කරන්න කැමති වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය ජීවිතේට ගලපලා බලන කිසි කෙනෙක් හිත කියන දේ කරන්න කැමති වෙන්නේ නැහැ. එයා දන්නවා ඒ හිත කියපු දේ කරන්න ගිහිල්ලා අමාරුයි වැටුණා කියලා. හිත කියන දේ කරලා තමයි പ്രേත ලෝකේ ඉපදුනේ කියන්ට එයා දන්නවා. හිත කියන දේ කරලා තමයි නිරේ ඉපදුනේ, තිරිසන් ලෝකේ ඉපදුනේ කියන්ට එයා දන්නවා. ඒ හිත කියපු දේ කරලා තමයි මට මේ වයසට යෑමේ දුක උරුමුනේ කියන්ට එයා දන්නවා. ලෙඩවීමේ දුක, මරණයටපත් වීමේ දුක, මේ සියලු දුක් උරුම වෙන්නේ හිත කියපු දේ කරන්ට යෑම නිසා කියලා දන්නවා. ඒ නිසා ඒක තේරෙන කෙනා ඒ හිතට යට වෙන්නේ නැහැ. එයා ඒ හිත පිළිගන්නේ නැහැ. ඒ හිත පිළි නොගන්න හිතට යට නොවෙන්න ඒ හිතේ තියෙන දැඩි ගතිය නැති වෙලා යනවා. හිත මෙල්ල වෙනවා. එයා පිළිගත්තොත් එයා තවත් දරදඬු වෙනවා. ඉතින් එයා පිළි නොගෙන ඉන්නකොට එයාගේ දරදඬු ස්වභාවය නැති වෙලා යනවා. එයා මෙල්ල වෙනවා. ආන් මේ මෙල්ලෝ හිතින්, ඒ නිහතමානී හිතින් කල්යාණ මිත්‍රයාට අහුම්කම් දෙන්න පුළුවන්කම තුටිනවා. ආන් එතකොට අපි මේ දීර්ඝ සංසාරයේ පුරාවට නොකල දෙයක් කරන්න තරම් අපි දක්ෂයෝ බවට පත් වෙනවා. මේ ආරි සත්‍ය ඇහුවොත්, අහලත් පිළිගත්තොත්, තේරුම් ගත්තොත්, එපමණකින් මෙයා සංසාරේ පුරාවට නොකල ඒ කල්යාණ මිත්‍රයාට කැමති වෙනවා. හොඳට බලන්න කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කියා දුන්න කාලේ, ඒ මහරහතන් වහන්සේලා ධර්මයේ කියා දුන්න කාලේ, ඒ නොදැමුණු මිනිස්සු, නොයෙකුත් ආකාරයේ මතිමතාන්තරවල ගිලිලා හිටපු මිනිස්සු, වාද විවාද කරගත්ත මිනිස්සු මේ ධර්මය අහලා ඒ ධර්මයේ හිතට ගියාම එයා ප්‍රකාශ කළා, ස්වාමීනි භාගතුන් වහන්සේ ආශ්චර්යයි, අద్භූතයි. නොයසූ දෙයක් මම ඇසුවා. යටට හරවලා තිබුණු දෙයක් උඩට හැරෙව්වා වගේ. අඳුරේ ඉන්න කෙනාට තෙල් පහනක් දැල්ලුවා වගේ. මම්මුලා වුණ කෙනෙකුට පාර පෙන්නුවා වගේ ඔබ වහන්සේ මට ධර්මයේ කියා දුන්නා. ධර්මයේ හරියට කියා දුන්නා. මම අද පටන් දිවි හිමියෙන්ම ශ්‍රාවකෙක් විදිහට දරා ගන්නසේක්වා කියලා ඉල්ලා හිටියා නේද? ඒ ඇස්විය මොකක්ද ඒ ධර්මයේ? දුක කියන ආර්ය සත්‍යය. අහනකොට එයා ඇසූ පමණින්ම එයා ඒ ධර්මයේ ජීවිතය තුලින් දැක්කා. ජීවිතයට ගලපලා බලනවා කියන්නේ ඒකයි. එපමණකින් මෙයාර වාද කරපු හිත, දැඩි හිත, මාන්නක්කාර හිත මෙල්ල වුණා. ආන් ඒ විදිහට මෙල්ලුණන් පස්සේ එයාට තේරුණා ආශ්චර්යමත් දෙයක් මං ඇහුවේ කියලා. කිසි දවසක නොඇසූ දෙයක් මං ඇහුවේ කියලා එයාට තේරෙනවා. ආන් එතකොට එයා හිතුවේ මේ යටට හරවපු දෙයක් උඩට හරවලා පෙන්නුවා වගේ මට ජීවිතේ විනිවිද දකින්න විදිහේ පෙන්නුවා නේද කියලා තියෙනවා. නොදකපු දේ, මා මෙතෙක් නොදකපු දේ මට පෙන්නුවා. ඇයි නොදැක්කේ? අන්ධ වෙලා හිටියේ. අන්ධ වෙලා හිටපු කෙනාගේ ඇස් පෑදුවා. අන්ධ උනේ ඇයි? තමා දන්නවා කියලා කල්පනා කරා. මේ ලෝකය ගැන අපි දන්නවා කියලා හිතන් හිටියා. නමුත් ඇත්තෙම දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ මේ හිත කියන දේ කරන්න විතරයි. හිත කියන දේ කරගෙන අපි වහලෙක් වගේ වැඩ කරා. නමුත් අපි හිතන් හිටියේ අපි දන්නවා කියලා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ හිතට ගිය සැනින්ම එයා පිළිගන්නවා, තේරුම් ගන්නවා, මා නොදත් දේ දැනගත්තා. ඒකයි එයා විස්මයටපත් වෙන්නේ. පිබිදෙනවා එයා. ඒකයි එයා කියන්නේ යටට හරවපු දෙයක් උඩට හැරිවුවා වගේ. කිසි දවසක දකින්න බැරි දෙයක් පෙන්නවා. ඇයි යටට යමක් හරවලා තිබ්බොත් ඒ යටට හරවලා තියෙන තා ඒක දකින්න පුළුවන්ද? කිසි දවසක දකින්න බෑ. යම් කෙනෙක් ඒක උඩට හරවලා පෙන්නුවොත් තමයි පේන්නේ නොදැකපු දෙයක් දැක්කා කියලා. එහෙනම් අපේ මේ
දීර්ඝ සංසාරයක් පුරාවට අපි විඳපු දුක් අපට තේරෙන්නේ මේ දුක් ස්වභාවය අපි කල්පනා කළ ජීවිතේට ගලපලා බැලුවොත්. එහෙනම් ඒ වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මේ විදිහට භාගතුන් වහන්සේ අපට දුක ගැන කියා දුන් ධර්මය ගලපලා බලන්න අපේ ජීවිතේට. බාහිරට නෙමෙයි, තමන්ගේ ජීවිතේට ගලපලා බලන්න. එතකොට පෙනේ අපි මේ මහා ලොකුකමක් අපේ හිතේ තිබ්බට අපිට හිතන්න කිසිම ලොකුකමක් නැහැ නේද කියලා. කේස් ගහක් සුදු වෙනකොට කලන්තේ දාන අපි නේද? කේස් ගහක් සුදු වෙනකොට පපුව දාලා යන අපි මරණයේ ඉදිරියේ මොනවා වෙයිද කියලා හිතන්න. මරණයට කොහොම මුහුණ දෙන්නද කියලා කල්පනා කරන්න. ආන්ගේම අපිට විඳින්න තියෙන දුක කල්පනා කළොත් මේ හිතේ නැගලෙන බොරු ආඩම්බරයේ බොරුවක් කියලා අපට තේරෙයි. ඒක බොරුවක්මයි. මවාගත්ත දෙයක්. මැවිලා තියෙන දෙයක්. පුස්සක් ඒක. ඒ නිසා ඒ පොහුදේට යට වෙන්න එපා. පොහුදේට යට නොවී ඉන්න බෑ. ඇත්ත නොදැක්කොත්. ඇත්ත දකින්න තාක් අපිට පවතින්න මොන හරි ඕනනේ. ඇත්ත නැත්තම් අපි පවතින්නේ මොකක් තුළද? බොරුව තුළ පැවතිය යුතුය යා. ඇයි නැත්තම් කොහෙද ඉන්නේ යා? නේ? ඇත්ත නොදකින්න ලෝකේ ඉන්න තැනක් යට එපා. නේද? ඒ නිසා අපි ඇත්තට ආපු ගමන්, ඇත්තට ආපු සැනින් බොරුව අත්හැරෙනවා. ආන් එතකොට ඒ බොරුව තුළ ඉඳීම නිසා දැඩි වුණ හිත මෙල්ල වෙනවා. මේ හිත දැඩි වෙන්නේ බොරුව තුළ වාසය කරන නිසා. මවාගත් හිතෙන් වාසය කරන නිසා තමයි දැඩි හිතක්, බොරු හිතක් ඒක. බොරුවක්. දැන් ආඩම්බරය, මාන්නේ මේ ඔක්කොම බොරු. මවාගත්ත දෙයක්, සකස් වෙච්ච දෙයක්. ඒ සකස් වෙලා තියෙන්නේම බොරුව තුළ වාසය කරන තාක්. හිතට ඕන ඕන විදිහට රැවටි ඒ තුළ වාසය කරන තාක් මුලා වෙන දේම තමයි හිතේ හටගන්නේ. ඒ නිසා ඇත්ත කල්පනා කරන අපට සිදුවෙන දේ කල්පනා කරපුවම අර බොරුව දුර වෙලා සත්‍යමත් වෙයි. සත්‍යයට අපි පැමිණුනහම ඒ දඩබ්බර හිත අපෙන් සදාටම ගිලිහිලා යයි. එතකොට අපට තේරෙයි ඒ දඩබ්බර හිත තුල, මාන්නක්කාර හිත තුල වාසය කිරීම කොච්චර රළුද කියලා තේරෙයි. අපට දැන් ආරක්ෂාවක් වගේ හිතෙනවා ඇති දඩබ්බර හිත. අපට හරි වටිනා දෙයක් වගේ තේරෙයි. නමුත් සත්‍යයට આવොත් අපිට මුණ දෙන්න තියෙන ඇත්ත ගැන කල්පනා කළොත් ඒ දඩබ්බර හිත වෙහසක් කියලා තේරෙයි. පීඩාවක් කියලා තේරෙයි. හිරගේක හිර වෙලා හිටියා වගේ තේරෙයි. ඒ නිසා ඒ දඩබ්බර හිතෙන් නිදහස් වෙන්න නම් ඒ දඩබ්බර හිත හිරගයක් වගේ කල්පනා කරන්න. හිරගෙදරක ඉන්නා වගේ. ලොකු බරක් ඔළුවේ තියන් ඉන්නා වගේ. ආන් ඒවයින් නිදහස් වෙලා සැහැල්ලු හිතට, ඊටාම විවේකී හිතකට අපට එන්න පුළුවන්. සුවපහසුවෙන් වාසය කරන හිතක් හදාගන්න පුළුවන්. අපට මූණ දෙන්න තියෙන ඇත්ත කල්පනා කළොත්. ඒ නිසා ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන දුක ගැන අපට කියා දුන් ධර්මයේ සිහි කරන්න. ඒක ජීවිතේට ගල්පා බලන්න. බහුල වශයෙන් කරන්න. ඒක පාඩම් කරගත්තට මදි. පාඩම් කරගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක ජීවිතේට ගලපලා බලන්න. මේක අద్భుත දෙයක් නෙවෙයි. බය වෙන්න එපා. බය නොවි අద్భుත බය පැත්තකට දාලා මේ ඇත්ත සිහි කරන්න. සිහි කරන්න අපි ඊටාම සුවපහසු තත්වයටපත් වෙයි. එයා කීකරු කෙනෙක් බවටපත් වෙයි. ආන් මේ විදිහට කීකරු වූ හිතින් වාසය කරන කෙනාට අත් වෙන මහා ලාභය තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරටපත් වෙන කෙනාට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ආන් එයා ඒ ධර්මයට අනුව කල්පනා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි කල්පනා කරන කෙනා බවට පත් වෙන්නේ? ඒ ධර්මයට අනුව කල්පනා කරන කෙනා බවට පත් වෙන්නේ ඇයි? එයා තුළ දැන් තියෙනවා කීකරුකම. කීකරුකම තියෙන කෙනා තුළ ඒ ධර්මයට අනුව හිතන්ට පෙළඹෙනවා. කල්යාණ මිත්‍රයා කියන දෙයට අනුව හිතන්න පෙළඹෙනවා. ඒ කීකරුකම තියෙනවා. ආන් එයා තුළ යෝනිසෝ මනසිකාරය උපදිනවා. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි දෙක තියෙන කෙනා තුළ සම්මා දිට්ඨිය උපදිනවා. එයාට ජීවිතය පිළිබඳ අවබෝධ ඥානය ඉතා හොඳින් පිරිසිදු කර ගැනීමේ දුර්ලභ ලාභය ඇති වෙනවා.
ඒ නිසා අපි මේ පහුගිය දවස්වල දිගටම කතා කළේ සම්මා දිට්ඨිය උපදව ගැනීම පිණිස අපි කෙබඳු ධර්මයක් පුරුදු කළ යුතුද, කෙසේ පිළිපැදිය යුතුද, මොන ආකාරයෙන් කටයුතු කළ යුතුද කියලා භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයන් අපි කතා කළේ. අදත් අපි කතා කළේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අපිට මේ දීර්ඝ සංසාරයෙන් නොහැකි වුණේ ඇයි කියන කාරණා. එහෙනම් අපිට මේ ජීවිතයේදී හරි සම්මා දිට්ඨිය උපදව ගන්න නොහැකි වුණොත් ඒක අපි මහත් අලාභයක්සේ කල්පනා කරලා සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස තියෙන නොහැකියාව හඳුනගෙන බැහැර කර ගැනීම පිණිස උපකාරයක් වෙයි කියලා හිතලා තමයි මම මේ දහම් කාරණාව සිහි කරන්න කල්පනා කළේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න කැමති සියලු දෙනාටම මේ ධර්මයෙන් සුළු කොටසක් හරි කමක් නැහැ උපකාර කරගෙන අති දීර්ඝ කාලයක් සංසාරේ අපිට කරන්න බැරි වුණේ යමක්ද ඒ එකම එක දේ තමයි කල්යාණ මිත්‍ර ඇසුරට හිත නමා ගන්නට බැරි වීම. ආන්නේ අතිශයින්ම දුෂ්කර වූ, ඊටාම අමාරු, මහත්සේ උපකාර වන ජීවිතයේ සැප සලසා දෙන ඒ එකම එක දුෂ්කර කාරණේ කර ගැනීම පිණිස මේ ජීවිතයේදී ඒ දුර්ලභ භාග්‍ය උදා කර ගැනීම පිණිස සියලු දෙනාටම වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.